හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබේ ජීවිතයට ප්‍රායෝගික ඔබේ ජීවිතයේ ඇතිවෙන ගැටලු පීඩා කරදර මේ දහසකුත් බාධක ඉදිරියේ ධර්මයෙන් කොහොමද අපි රැකවරණයක් හොයාගන්න. අපි කොහොමද ධර්මානුකූලව මේ ධර්මයෙන් අපේ ජීවිතයට ආරක්ෂාවක් හොයන්නේ. පිංගුතුනි, අද ඔබට ධර්ම දේශනාවෙන් මාතෘකා කරලා ඔබව දැනුවත් කරන්නේ ධර්මානුකූලව සත්‍යක්‍රියාවක් සිදු කරන ආකාරය ගැනයි. ඔබ දන්නවා ලෝකෙ මේ වෙනකොට මිනිස්සුන්ගේ මනසට ලොකු බියක් තැති ගැනීමක් ඉපදිලා තියෙන්. සමහර වෙලාවට අපට මුණ ගැහෙන අය අපෙන් අහනවා, හාමුදුරුවනේ අපිට මොනවා වෙයිද? එතකොට මෙවැනි දේවල් හිත ඇතුලේ කාවැදිච්ච පුද්ගලයෝ මේ සමාජයේ ඉන්නවා. ඒ නිසා අපේ ජීවිතවල අපි ධර්මයේ දියුණු කරගන්නකොට කොහොමද අපි මේ ස්වභාව ධර්මයෙන් අපේ ජීවිතයට ආරක්ෂාවක් රැකවරණයක් හොයාගන්න. ධර්මානුකූලව කොහොමද අපි සත්‍යක්‍රියාවක් කරන්න. අපි තුළ තියෙන ගුණධර්ම ගැන සිහි කරලා සත්‍යක්‍රියා කරනකොට ඒක ප්‍රතිඵලයක් ලැබෙනවාද? මෙන්න මෙවැනි කාරණා අද අපි ධර්ම දේශනාවේදී කතා කරනවා. පිංගතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ තමන්ගේ සාධාරණකම් වෙනුවෙන් කෙනෙක් සත්‍යක්‍රියාවක් කරනවා මිසක් කවදාවත් සත්‍යග්‍රහ කිරීම, ඊළඟට තමන්ගේ ඉල්ලීම් ලබා ගැනීම පිණිස නොයෙක් විදිහේ උද්ඝෝෂණ, නොයෙක් විදිහේ කලබල කිරීම, එවැනි දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැහැ. නමුත් තමන් සත්‍යවාදී නම් තමන්ගේ සත්‍යවාදී ස්වභාවය පිළිබඳව දෙවියන්ට තුනුරුවන් සිහිපත් කරලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. මම මේ වගේ ගුණධර්මයක් රකින්න කෙනෙක්. මම මේ වගේ සීලාදී ගුණධර්මයන් දියුණු කරගන්න කෙනෙක්. මේක සත්‍යයක්. මගේ ජීවිතයට මෙවැනි කරදර බාධා අභූත චෝදනා නොයෙක් අසාධාරණකම් මෙවැනි වැරදි ක්‍රියාවන් මගේ ජීවිතයට සිදු වෙලා තියෙනවා. ඒ නිසා දෙවියනේ මං දිහා බලලා මට පිහිට වෙන්න. මම මේ වගේ ජීවිතයක් ගත කරන කෙනෙක්. මෙන්න මේ විදිහට කෙනෙකුට දෙවියන්ගෙන් පිහිට තමන්ගේ ගුණධර්ම ගැන සිහි කළ සත්‍යක්‍රියාවක් හැටියට ඉල්ලන්න පුළුවන්කම තියෙනවා. බලන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා බොහෝම ලස්සන සිදුවීම් ගණනාවක්. පිංගතුනි, හැම පොය දවසකටම දෙපොයකට මාසයකට දෙවතාවක් සුධර්මා දිව්‍ය සභාව තවතිසා දිව්‍ය ලෝකයේ සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් දේව සභාව රැස් වෙනවා. සුධර්මා දිව්‍ය සභාවේ දෙවිවරු එකතු වෙලා ධර්මයේ සාකච්ඡා කරනවා. 15ක පොය දවසට දෙවියන්ට දහම් දෙසන්න අනාගාමී වෙච්ච බ්‍රහ්ම දෙවිවරු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙන් දිව්‍ය ලෝකයට වැඩම කරන බව දීඝනිකාය ජනවසභ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට මේ සුධර්මා දිව්‍ය සභාව රැස් වෙලා අනිත් පොය දිනවලට දෙවිවරු සාකච්ඡාවට ගන්නේ මේ සුධර්මා දිව්‍ය සභාවේ මුලින්ම සාකච්ඡාවට ගන්නේ අලුතෙන් දිව්‍ය ලෝකයේ පහළ වෙන්න සුදුසුකම් තියෙන දෙවිවරු කවුද? අලුතෙන් අනාගතයේ තව කොයි තරම් පිරිසක් දිව්‍ය ලෝකේ දිව්‍ය විමානවල පහළ වෙයිද? එතකොට මේ වගේ දෙවිවරු ඒ ගැන සාකච්ඡා කරනවා. දෙවිවරු ඒ ගැන හොයනවා. මේ ගැන හොයන්නේ දෙවියන් සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් මේ ලෝකයේ සිව් දිසාවන් පාලනය කරන විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන් රුද්‍රාෂ්ට කියන මේ සතරවරම් දෙව් මහ රජවරුන්ට පවරනවා. තමන්ගේ දිව්‍ය සේනාව, දිව්‍ය පුත්තු, දිව්‍ය පරිවාර පිරිස මේ ලෝකයේ සිව් දිසාවන් වල ගම් නියම් ගම් පුරා පත් කරලා ඒ අයගෙන් මිනිස්සුන්ගේ විස්තර ගන්නවා. මේ ගැන අංගුත්තර නිකායේ බොහොම ලස්සනට සඳහන් වෙනවා. පින්වතුනි, අට කතාවල බොහොම පැහැදිලිව තියෙනවා මේ සතරවරම් දෙවියන්ගේ නියෝජිත දේවතාවරු ඒ ගම්මානවලට පත් කරලා තියෙනවා. නොයෙක් ගම්වල අරක්ගෙන ඒ ගම්වල තියෙන තොරතුරු ඒ දිව්‍ය සභාවට යවන්නේ සතරවරම් දෙවියන්ගේ අනසක යටතේ කටයුතු කරන ඒ සේනාවේ අනික් දෙවිවරු. ඒ ගම්වල කටයුතු කරන දේවතාවරු ධර්මයේ හඳුන්වන්නේ සීමස්තක දේවතාවරු කියලා. සාමාන්‍ය ගැමි වහරේ බොහෝ ගම්මානවල මිනිස්සු කියනවා මේ ගම්බාර දෙවිවරු කියලා. එතකොට මේ ගම්වල ඉන්න මේ දේවතාවරු ඒ ගම්වල ඉන්න මිනිස්සුන්ගේ ඒ අය කරන වැරදි අකුසල් අඩුපාඩු මේ සියල්ල දෙවියන් දකිනවා. ඒ වගේම කෙනෙක් අවංකව ධර්මයේ දියුණු කරනවා නම්, සීලාදී ගුණධර්ම දියුණු කරනවා නම්, බණ භාවනා කරනවා නම්, තමන් සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන ධර්මය අවබෝධ කරන්න අවංක මහන්සියක් වෙන කෙනෙක් නම් ඒකත් දෙවියන් දකිනවා. එතකොට මේ පුද්ගලයන් පිළිබඳ සම්පූර්ණ සත්‍ය වාර්තාවක්,
සත්‍ය තොරතුරු දෙවියන් විසින් මේවා සටහන් කරගෙන මේ සියල්ල සුධර්මා දිව්‍ය සභාවට අරගෙන යන බව සඳහන් වෙනවා. දෙවියන් මේ ඒ පුද්ගලයන් ගැන සඳහන් කරන මේ සටහන් ලියාගන්න මේ පොත රන් පොත හැටියට සඳහන් වෙනවා. මේක මේ අකුරෙන් ලියලා මේ පෑන් වලින් ලියන පොතක් නෙමෙයි. මේ දෙවියන් විසින් සිහි කරනකොට මේ පුද්ගලයාගේ චරිතේ මේ විදියට ලියන්න ඕන කියලා හිතනකොට ඒ සටහන් වෙන දෙවියන් විසින් භාවිතා කරන ග්‍රන්ථයක් හැටියට ඒ පුද්ගලයන්ගේ තොරතුරු රැස් වෙන තැනක් හැටියටයි මේ රම් පොත ගැන සඳහන් වෙලා තියෙන්නේ. එතකොට දෙවිවරු මේ මිනිස්සු හැමෝගෙම ඇත්ත තත්ත්වය ඇත්ත ස්වභාවය ඔවුන්ගේ ක්‍රියාවන්ගේ සත්‍ය ස්වභාවය දේව සභාවලදී දෙවියන් සාකච්ඡා කරනවා. බොහෝ පිරිසක් ගුණධර්ම දියුණු කරනවනං දෙවරු සතුටු වෙනවා අනාගතයේ දිවිය පිරිස වැඩි වෙනවා. බොහෝ පිරිස දිවිය ලෝකයේ උපදිනවා කියලා දෙවියන් සතුටු වෙනවා කියන. හැබැයි ඒ අය මේ විදි අකුසල් කරන අය වැඩි කියනකොට දෙවරු කම්පා වෙනවා දිවිය ලෝකෙට එන පිරිස අඩු වෙනවා අපායවල්ලොල්ට වැඩිපුර පිරිලා ඉතිරිලා යනවා කියලා දෙවියන් කම්පා වෙනවා කියනවා. ඒ නිසා පින්වතුනි අපිට පේනවා මේ ලෝකයේ කෙනෙක් ලෝකයට සිල්වතෙක් හිදිහට පෙනීන්න පුළුවන්. හැබැයි අපි දකිනවා කෙනෙකුට රහසී සැඟවිලා වැරදිකං ඒ වගේම නොෙක් දුස්සීලකම් නොපනත්කං කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ලෝකයටම හැංගිලා නීතියෙන් වසං වෙලා මේ ලෝකයාටම වසං වෙලා එවැනි අඩුපාඩු වැරදි නොපනත්කං කරත් ඒ සියල්ල දෙවියන් දකිනවා. දෙවියන්ට බොරු කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා මහණෙනි. මේ ලෝකයේ අනික් සෑම දිනාටම වැඩිය තමන් ගැන සම්පූර්ණයෙන්ම පරිපූර්ණව තමන් කවුද? තමන් සිල්වත් කෙනෙක්ද? දුස්සීල කෙනෙක්ද? තමන් කරන දේ හරිද වැරදිද? තමන් ලෝකයා රවට්ටනවද නැද්ද? මේ සියල්ල තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. තමන් කවුද කියන එක තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. තමන් ගැන තමන් දන්නේ යම්සේද අන්නේ ආකාරයටම හිත දකින දෙවියන් තමන් ගැන දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. අන්නේ නිසා තමන් ගැන සත්‍ය වූ වාර්තාවක් තමන් කියන්නේ කවුද? තමන්ගේ ක්‍රියාවේ ස්වභාවය ගැන සියල්ල දෙවිවරු දේව සභාවල කතා බහ කරනවා. ඒ නිසා පින්වත්තුනි ඔබ අවංක කෙනෙක් නම් ඔබ අවංකව සීලාදී ගුණධර්ම රකින්න කෙනෙක් නම් ඔබ සද්ධාව දියුණු කරන සීලයේ දියුණු කරන ධර්මඥානයේ දියුණු කරන ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව දියුණු කරන කෙනෙක් නම් අන්න ඔබට පුළුවන් ඔබ තුළ තියෙන ගුණධර්ම ගැන සිහි කරලා සත්‍යක්‍රියාවක් කරන්න. මම මේ විදිහේ ගුණධර්ම රකින්න කෙනෙක් මේක සත්‍යයක්. මගේ කයින් වචනයෙන් සිතින් මම මේ විදිහේ සීලාදී ගුණධර්ම රකින්නවා. මගේ වචනයෙන් මං අකුසල් කරන්නේ නෑ මේක සත්‍යයි. මගේ කය මුල් කරගෙන මං අකුසල් කරන්නේ නෑ මේක සත්‍යයි. මගේ හිතෙන් පවා මම මේ විදිහේ මෛත්‍රී කරුණා මුදිතා ආදී සිතුවිලි වලින් බොහෝම ධර්මානුකූල සිතුවිලි හිතන කෙනෙක් මේක සත්‍යයක්. මේ සත්‍ය අනුභවයෙන් මට යහපතක් වේවා මට සාධාරණයක් වේවා. මේ සිදුවෙන මේ අසාධාරණකම් වලින් තොරව මට යහපතක් වේවා කියලා අන්න තමන් තුළ තියෙන සත්‍යවාදී ස්වභාවය ගැන සිහි කරලා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්කම තියෙනවා. පිංගතුනි ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන ওই ජාතක කතාවල ඇතැම් අසාධාරණ ක්‍රියාවන් ඉදිරියේ බොහොම සීලවන්ත අය එවැනි සත්‍යක්‍රියාවන් කරනකොට සක්‍ර දෙවියන්ගේ පඬුපුල් ආසනයේ පවා උණු වෙනවා කියලා. එතකොට දෙවිවරුන්ට මේක දැනෙනවා. දෙවියන් ඉක්මනට ඒ දිහා බලලා ඔවුන්ට උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙනවා. ඒ පිණිස ඒ දෙවියන් පත් කරනවා. ඒ නිසා පිංගතුනි දෙවියන්ගේ උපකාර ලබන්න, දෙවියන්ගේ සහාය ලබන්න, දෙවියන්ගේ රැකවරණ ලබන්න ඔබ අවංකව සීලාදී ගුණධර්ම දියුණු කරගත්ත කෙනෙක් වෙන්නට ඕන. දැන් බලමු අපි මේ සත්‍ය ක්‍රියාවක් කියන්නේ මොකක්ද? කොහොමද කෙනෙක් සත්‍ය ක්‍රියාවක් කරන්නේ? පිංගතුනි සාමාන්‍ය ඔබට හිතෙන්න පුළුවන් දැන් මේ කරුණු කියනකොට අනේ අපේ ජීවිතේ වැරදි වෙලා තියෙනවා. අපේ ජීවිතවල අඩුපාඩු වෙලා තියෙනවා. කොහොමද අපි සත්‍ය ක්‍රියාවක් කරන්නේ? හැබැයි ඔබේ ජීවිතේ පෙර වැරදි තිබුණත් ඔබට පුළුවන් නම් යම් මොහොතක පටන් මේ ධර්මය අහපු දවසේ ඉඳන් ඔබට ඒ වැරදි හදාගෙන මම මේ අකුසල් වලින් වළකිනවා කියලා දිවිහිමියෙන් යම් ගුණධර්මයක් රකින්න උත්සාහ කරන්න. අන්න ඔබට පුළුවන් මං අසවල් දවසේ ඉඳන් මේ දක්වා මේ විදිහේ ගුණධර්ම රැක්කා, මේ විදිහේ ගුණධර්මයන් ආරක්ෂා කරා, මේක සත්‍යයක්, මේ සත්‍යානුභවයෙන් මට යහපතක් වේවා කියලා තමන් ආරක්ෂා කරපු ගුණධර්ම තමන් තුළ සත්‍යවාදීවම පිහිටි ගුණධර්ම ගැන සත්‍යක්‍රියාවක් කරන්න. දැන් බලන්න අංගුලිමාල හාමුදුරුවෝ ගැන.
කලින් කොයි තරම් වැරදි කරපු කෙනෙක්ද. අහිංසක හැටියට හිටපු කෙනා බොහෝම දරුණු මිනීමරුවෙක් බවට පත් වුනායිදා. ඇගිලි මාලයක් හොයන්න ඇගිලි 1000ක් එකතු කරගන්න හිතාගෙන කී දෙනෙක්ව නම් මැරුවද. අංගුලිමාල ගැන ධර්මයේ සඳහන් වෙන්නේ මුලදී අංගුලිමාල මිනිස්සුන්ව මරලා ඇගිලි කපාගෙන ඒ ඇගිලි ගස් බෙනවල ගල් ගුහාවල්වල තැන් තැන්වල හැංගුවා. හැබැයි මේ ලේ රහට ඇදිලා ඉන සත්තු නොයෙක් මස් ආහාර කරගන්න ගිජුලිහිනි ආදී සතුන් මේ ඇගිලි ආහාර කරගත්තයි කුණු ලේ රහට ඇදිලාපු මේ සතුන් ආහාර කරගත්තා. අවසානයේ සමහර ඒවා කුණු වෙලා ගියා දවස් 2-3 යනකොට. අන්තිමට මේ අංගුලිමාල තීරණය කරා මේ ඇඟිලි කපලා තැන් තැන් වල හංගලා හරියන්නේ නැහැ. මේක බෙල්ලේ එල්ල ගන්නට ඕනේ. ඊට පස්සේ තමයි කපන ඇඟිල්ල බෙල්ලේ එල්ල ගන්න උත්සාහයක් ගත්තේ. මාලයක් හැටියට බෙල්ලේ දවට ගත්තා. නමුත් ප්‍රායෝගිකව වෙනදී ඇඟිලි කීපයක් කපලා දවස් 2-3 යනකොට මේක කුණු වෙලා වැක්කිරෙනවා ඇඟේ. බලන්න කොයි තරම් පිළිකුලක් අපිරියාවක් දැනෙන්නේ නැද්ද? නමුත් තමන්ට ඉලක්කයක් තිබුණේ තමන්ට ඇඟිලි 1000ක් සම්පූර්ණ කරගෙන මේ ගුරු පූජාවක් හැටියට මේ පූජාව ඉෂ්ට කරන්න. අන්තිමට මේ අංගුලිමාල කල්පනා කරා මෙහිම එක්කිනා දෙන්න මරලා මට ඇඟිලි 1000ක් හොයන්න හම්බෙන්නේ නැහැ. අන්තිමට 100 ගණන් මිනිස්සු ඉන්න ගම්මානවලට කඩා පැනලා විශාල පිරිසකට කඩුව අමෝරාගෙන ඒ කඩුවෙන් කොටාගෙන යනවා. මරණයට පත්වෙච්ච බොහෝ දෙනෙකුගේ ඇඟිලි කපා ගන්න. යන්තම් කීප දෙනෙක් පැනලා දුවගෙන තමන්ගේ ජීවිතේ බේරගන්නවා. ඊළඟට හැංගිලා ඉන්නවා ගැල්වල නැගලා ගැල් 500,000 වෙලදාම යන කණ්ඩායම් යනකොට මහා කැලේදී ඔවුන්ට ඒ කණ්ඩායමටම අර කඩුව අමෝරාගෙන පැනලා ගැල්වල හිටපු මිනිස්සුන්ව මරාගෙන යනවා. මේ විදිහට තමයි ඇඟිලි 1000ක් එකතු කරගන්න උත්සාහයක් ගත්තේ. අවසානයේ ඇඟිලි 999ක් එකතු වෙච්ච වෙලාවේ කල්පනා වුණා තව ඇඟිල්ලක් හොයාගන්න දවසක් දෙකක් හිටියොත් මේ ඇඟිලි ටිකත් කුණු වෙලා යාවි. අම්මා වුණත් කමක් නැහැ ඇඟිලි 1000 සම්පූර්ණ කරගන්නවා කියලා තමන්ගේ අම්මා මරන්න සිතුවිල්ල පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට යොමු වුණා. පෙර අකුසල විපාකයක් මත මෙවැනි දෙයක් සිදු වුණත් ධර්මය අවබෝධ කිරීම පිණිසත් සංසාරේ පින් කරගත්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මේ අංගුලිමාල කියන මේ දරුණු මිනීමරුවා දමනය කරලා උන්වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියන මේ මහා බුදු ගුණෙන් මේ අංගුලිමාලව දමනය කරලා මේ බුද්ධ ශාසනය තුල බොහෝම සීලවන්ත භික්ෂුවක් හැටියට පැවිදි කරා. දැන් අංගුලිමාල හාමුදුරුවෝ දැන් පැවිදි වෙච්ච කෙනෙක්, සීලවන්ත කෙනෙක්. හැබැයි පෙර අංගුලිමාල නම් බොහෝම දරුණු දහස් ගාණක් මරපු දරුණු මිනීමරුවෙක්. බලන්න මේ කර්ම විපාක තමන් කරා එන ආකාරය. අංගුලිමාල හාමුදුරුවෝ දැන් පැවිදි වෙලා පාත්තරේ අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. දැන් උන්වහන්සේ සීලේක පිහිටලා පිණ්ඩපාතේ වැඩම කරත් තමන් කරපු අර අකුසල් වල විපාක මේවා තමන් කරා මේ ජීවිතය තුලදීත් විටින් විට උන්වහන්සේට පීඩාවන් ගෙන දුන්නා. සමහර වෙලාවට පිණ්ඩපාතේ ගියාම මිනිස්සු අල්ලගෙන ගහනවා. පාත්තරේ කුඩු කරනවා. සමහර වෙලාවට ගස්වලට ගලක් ගැහුවත් මේ ගල කැරකිලා ඇවිල්ලා අංගුලිමාල හාමුදුරුවන්ගේ කොහිසේ පාත්තරේ මේ තමන්ගේ ඇඟටමයි පීඩාවක් ගෙන දෙන්නේ. බොහෝ වෙලාවල් වල ලේ පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට එනවා. උන්වහන්සේ වදාලා අංගුලිමාල ඔබම කරපු අකුසල් වල විපාක ඔබ මෛත්‍රී වඩන්න කිව්වා. ඔබේ හතුරන්ටත් ඔබට හිරිහැර කරන අයටත් මිතුරන්ටත් මේ සියලු දෙනාටම මෛත්‍රී වඩන්න. බුදුරජාණන් වහන්සේගේ මේ උපදෙස් අනුගමනය කරමින් අංගුලිමාල හාමුදුරුවෝ පුදුම වීරියකින් ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගත්තා. දවසක් මේ අංගුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩම කරනකොට දරුවෙක් ලැබෙන්නේ ඉන්න අම්මා කෙනෙක් වේදනාවෙන් විලාප දෙනවා. උන්වහන්සේට හිතුණා මේ හඬ අහගෙන ඉඳලා කොයිතරම් වේදනාවකින්ද මේ විලාප දෙන්නේ. අනේ මට පිහිට වෙන්න විදිහක් නැහැනේ. එවැනි මෛත්‍රී කරුණා සහගත සිතුවිල්ලක් අංගුලිමාල හාමුදුරුවන්ගේ හදවතේ ඉපදුණා. එදා පිණ්ඩපාතේ යන්නේ නැතුව ආපහු ජේතවනාරාමයට ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා අංගුලිමාල පිණ්ඩපාතේ ලැබුණාද? අන්නේ වෙලාවේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ සිදුවීමක් මට අහන්න ලැබුණා. දරුවෙක් ලැබෙන්න අම්මා කෙනෙක් වේදනාවෙන් විලාප දෙනවා. අනේ ස්වාමීනි මට පිහිට වෙන්න විදිහක් නැහැනේ කියලා මගේ හිතේ බොහොම අනුකම්පාවක් ඇති වුණා.
බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලිමාල ඔබට පිහිට වෙන්න පුළුවන්. ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු කාරණේ. අංගුලිමාල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලිමාල ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. අංගුලිමාල හාමුදුරුව අහනවා අනේ ස්වාමීනි කොහොමද මං මේ සත්‍යක්‍රියාව කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලිමාල ඔබ හොඳට සිහි කරන්න කිව්වා ඔබේ ගුණ ධර්ම ගැන. සිහි කරලා මෙවැනි සත්‍යක්‍රියාවක් කරන්න මම දැන කිසිම ප්‍රාණියෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ. මේක සත්‍යයක්. මේ සත්‍ය අනුභවයෙන් සුවපත් වෙලා සුවසේ දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියාවක් කරන්න කිව්වා. මේ කරුණු ටික ඇහෙනකොට අංගුලිමාල හාමුදුරුවන්ට ලොකු බයක් ඇති ගැනීමක් ඇති වුණා. අනේ ස්වාමීනි මම කොහොමද ওই සත්‍යක්‍රියාව කරන්නේ? එදා කඩුව අරගෙන මම මිනිස්සු පස්සේ පන්නගෙන ගිහිලා කී දෙනෙක්ව නම් මැරුවද? මගේ මුළු ශරීරයම ලේ වලින් තෙත් වුණා කිව්වා. එහෙව් මම කොහොමද දැන කිසිම කෙනෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ මේක සත්‍යයක් කියලා සත්‍යක්‍රියාවක් කරන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ අහනවා අංගුලිමාල ඔබ ආර්ය ජාතිය ඉපදිච්ච දවසේ ඉඳන් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් දැන කිසිම සත්‍යයකගේ ජීවිතයක් තොර කරලා තියෙනවද? අන්න අංගුලිමාල හාමුදුරුවෝ විමසලා බැලුවා තමන් පැවිදි වෙච්ච දවසේ ඉඳන් බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් ආර්ය ජාති ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට කියන නම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට බුද්ධ ශාසනය තුල ඉපදිච්ච දවසේ ඉඳන් ස්වාමීනි මම දැන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් තොර කරේ නැහැ. ඒක සත්‍යයක් කියෝ. එහෙමනම් අංගුලිමාල ඔබ ඒ සත්‍යක්‍රියාව ගිහින් කරන්න කිව්වා. එදා බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඉගෙන ගත්ත මේ සත්‍යක්‍රියාව අංගුලිමාල හාමුදුරුවෝ අර දරුවා ලැබෙන්න වේදනාවෙන් විලාප දෙන මේ නැගණිය ළඟට ගිහිල්ලා බොහෝම මෛත්‍රියෙන් කරුණාවෙන් කියනවා යතෝහම් බගිනි කියන නැගණිය පින්වත් නැගණිය ආර්ය ජාතියා ජාතෝ මම ආර්ය ජාති ඉපදිච්ච දවසේ ඉඳන් සංචිච්ච පානං ජීවිතාවෝරෝපේතා දැන කිසිම ප්‍රාණියෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ. තේන සත්‍යේන මේක සත්‍යයි. සොත්ති තේ හෝති සොත්ති ගබ්බස්සාත් මේ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වේවා. සුවසේම දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියාව කරා. ඒ වෙලාවේ කිසිම වේදනාවක් නැතුව අර දරුවා පෙරහංකඩියකින් වතුර වැగిරුණා වගේ දරුවා බිහි වුණා. බලන්න පින්වතුනි ඒ සත්‍යක්‍රියාව එදා පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 ගණනක් වෙනකොට අදටත් දරුවෝ ලැබෙන්නේ ඉන්න අම්මලා මේ අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ලබනවා. අදටත් දරුවෝ ලැබෙන්න කලින් අංගුලිමාල පිරිත කියව ගන්නවා. එතකොට බලන්න ඒ තරම් දරුණු මිනිමරුවෙක් හැටියට එදා ජීවත් වෙච්ච මේ අංගුලිමාල නම් කෙනා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට ඇතුල් වෙලා ආර්ය ජාතියේ ඉපදිච්ච දවසේ ඉඳන් ඒ කියන්නේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් පුංචි සතෙක්ගේවත් ජීවිතයක් තොර කරන්නේ නැතුව තමන් රැකපු සීලය ගැන සිහි කරලා එවැනි බල සම්පන්න සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්කම ලැබුණා. එහෙමනම් ඔබ හිතන්න ඇයි මට බැරි? ඔබේ ජීවිතේ පෙර වැරදි පෙර අඩුපාඩු පෙර අකුසල් වෙච්ච ඕන තරම් වැරදි තියෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් ඕනෑම මොහොතකේ වැරදි හදාගෙන සිල්වත් කෙනෙක් වෙන්න. පින්වතුනි ඔබට පුළුවන් නිවැරදි පුද්ගලයෙක් බවට පත්වෙන්න. ඔබ යම් දවසක මේ අකුසලේ භයානකකම මේ වැරදිවල භයානකකම දුස්සීලව ජීවත්වීමේ අනතුර තේරුම් අරගෙන සංසාර බය ගැන තියෙන වැටහීමෙන් මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ ශික්ෂාපද ගැන මම දිවිහිමියෙන් ආරක්ෂා කරන කෙනෙක් බවට පත්වෙනවා කියලා දැඩි අධිෂ්ඨානය ඔබට සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගන්න පුළුවන්නම් ඔබට ධර්මයේ තියෙන ගුණධර්ම ඔබේ ජීවිතය තුළ දියුණු කරගන්න පුළුවන්නම් අන්න ඔබට පුළුවන් ඔබ තුළ තියෙන ගුණධර්ම ගැන සිහි කළ සත්‍යක්‍රියාවක් කරන්න. දැන් බලන්න අද දරුවෝ ලැබෙන්නේ නම්මලා ගිහිල්ලා අදටත් අංගුලිමාල පිරිත කියව ගන්න. අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යක්‍රියාවේ ප්‍රතිඵලය අදටත් ඒ ආශිර්වාදය ලබනවා. නමුත් ඔබ හිතන්න ඔබට ඊට වඩා 100,000 ගුණයක ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ඔබත් ඒ ගුණධර්ම තුල පිහිටලා ඔබට පුළුවන් නම් ඔබේ කුසේ ඉන්න දරුවට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මම මේ විදිහේ සීලයක් දියුණු කරන අම්මා කෙනෙක් මම මේ විදිහේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන කෙනෙක් මම පතිවෘතාව රකින්න අම්මා කෙනෙක් මගේ ස්වාමියා ඉක්මෝලා මම මේ විදිහේ වැරදි ජීවිත ගත කරලා නැහැ ඊළඟට මම මේ වගේ බොරු කියලා නැහැ කේලම් කියලා නැහැ පරුස වචන හිස් වචන වලින් වළකින කෙනෙක්
මම හොරකං කරන්නේ නෑ, මම ප්‍රාණඝාත කරන්නේ නෑ, මේක සත්‍යයක්. මේ සත්‍යානුභාවයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ඔබටම ඔබේ දරුවා ගැන සත්‍යක්‍රියාවක් කරගන්න පුළුවන් නම් බලන්න කොයිතරම් බලයක් තියෙනවද. ඒ නිසා හොඳට මතක තියාගන්න, අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යක්‍රියාව අදටත් බලවත්. හැබැයි ඒ බලවත් සත්‍යක්‍රියාවේ ප්‍රතිඵලය ගන්න යන්නේ දුස්සීල අම්මා කෙනෙක් නම්. මෙලෝ ධර්මයක් නැති, ධර්මය ගැන පැහැදීමක් නැති, ගුණධර්ම නැති දුස්සීල කෙනෙක් නම් ඒ සත්‍යක්‍රියාවේ ප්‍රතිඵලේ ඔබට, ඔබේ ලැබෙන්න ඉන්න දරුවට 100% ඒ ප්‍රතිඵලය ලබන්න බෑ. ඒ නිසා එහි ප්‍රතිඵලය හරියටම ලැබෙන්න නම් ඔබත් සීලාදී ගුණධර්මවල පිහිටලා ඔබත් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් මට්ටමේ සත්‍යවාදී කෙනෙක් බවට පත්වෙන්නට ඕනේ. අන්න එතකොටයි සත්‍යක්‍රියාවක ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වෙනවා මේ සත්‍යක්‍රියා කියනවා බොහෝම බලගතු දේවල්. වට්ටක ජාතකයේ ඔබ අහලා ඇති. බුදුරජාණන් වහන්සේ දවසක් රජගහනුවර වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන මේ රජගහනුවර නගරේ උන්වහන්සේ වැඩම කරනකොට එක්තරා ප්‍රදේශයක විශාල ලැව්ගින්නක් හටගෙන මේ ලැව්ගින්න වේගෙන් පැතිරීගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා මේ වැඩම කරපු මේ දිසාවට මේ ලැව්ගින්න වේගෙන් පැතිරිලාව. මේ ලැව්ගින්නට බිය වෙච්ච වේගෙන් ඇවිලීගෙන එන්න මේ ගිනිදැල් තමන් දෙසට එනවා දැක්ක ඇතැම් කෙලෙස් සහිත භික්ෂූන් වහන්සේලා බියෙන් තැතිගත්තා. සමහරු නොයෙක් උපක්‍රම යොදමින් වැලි ඉහිමින් ඊළඟට නොයෙක් ලී කෝටු අරගෙන මේ ගින්නට මේවා දමමින් මේ ගින්න එහාට මෙහාට විසුරුවමින් ගින්න නිවන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ අතර ඇතැම් සීලාදී ගුණධර්ම තියෙන අය කියන්න පටන් ගත්තා, ඔය මොනවද කරන්නේ? මේ තුන් ලෝකේටම යහපත උදා කරන මහා පින්වන්ත ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපි ඉදිරියේ වැඩ ඉන්නවා නේද? අපි මේ ගින්න නිවන්න බය වෙලා දඟලන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ අසලට යමු. උන්වහන්සේ බොහෝම ගුණවන්ත කෙනෙක්. මේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ අසලට ගියා. බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක නතර වෙලා තමන් දෙසට වේගෙන් බුරබුරා නැගෙන ගිනිදැල් මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ඉන්න දිසාවට ඇදීගෙන එන ගිනිදැල් දිසාව බලාගෙන බුදුරජාණන් වහන්සේ එක තැනක නතර වුණා. ඒ දිහා බුදුරජාණන් වහන්සේ බලනවත් සමගම අර තමන් දෙසට වේගෙන් ආපු ගිනිදැල් හරියට මහ මුහුදක රළ ආපස්සට යනවා වගේ මේ ගින්න නිවීගෙන ඈතට ගින්න නිවීගෙන ගියා. මේ සිදුවීම දැක්ක භික්ෂූන් වහන්සේලාට පුදුමාකාර සතුටක් ඇති වුණා. අනේ බුදුරජාණන් වහන්සේ කොයි තරම් බල සම්පන්න කෙනෙක්ද, බුදුරජාණන් වහන්සේ සතු ගුණය බලය, උන්වහන්සේ සතු හැකියාව කොයි තරම් ආශ්චර්යමත්ද. හැතැම් භික්ෂූන් වහන්සේලා මේ ගැන සිහි කරමින් බුදුරජාණන් වහන්සේට වැඳගෙන මේ සියලු දෙනාම කියන්න ගත්තා, ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ හරිම ආශ්චර්යයි, හරිම අද්භූතයි. මේ සිත්පිත් නැති මේ මහා ගින්න මේ දෙසට බුරබුරා නැගෙන ගිනිදැල් තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා දිසාවට වේගේ නැදීගෙන ආපු මේ ගිනිදැල් බුදුරජාණන් වහන්සේ මේ ගින්න දෙස බලනවත් සමගම ආපසු නිවීගෙන ගියා. බුදුරජාණන් වහන්සේගේ කොයි තරම් ආශ්චර්ය අද්භූත වූ හැකියාවක් තියෙනවද කියලා භික්ෂුන් වහන්සේලා කියා හිටියා. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, තථාගත බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ කළ අදිෂ්ඨානයක් නෙමෙයි කීවා මේ බලවත්ව පවතින්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගින්න නිවීගෙන ගියේ අද තථාගත බුදුරජාණන් වහන්සේ කළ අදිෂ්ඨානයක් සත්‍යක්‍රියාවක් නිසා නොවේ කීවා. භික්ෂුන් වහන්සේලා කැමති වුණා ඒ ගැන දැනගන්න. අනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ, ඒ අතීත කතාව අපට දේශනා කරන සේක්වා කියලා මේ සියලු දෙනාම ඒ අසල වාඩි වුණා. බුදුරජාණන් වහන්සේට ආසනයක් පනවලා දුන්නා. බුදුරජාණන් වහන්සේදා මේ අතීත කතාව ගෙනහැර දක්වමින් වට්ටක ජාතකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වට්ටක ජාතකයේ සඳහන් වෙන්නේ බොහොම ලස්සන සිදුවීමක්. එදා ඒ භූමියේ බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම පුරාගෙන යන මේ සංසාර ගමනේ එක් ආත්මයක පුංචි වටුකුරුල්ලෙක් වෙලා වටුකුරුළු කූඩුවක ඉපදිලා හිටියා. ඒ අසල වනාන්තරේ බොහෝ වටුකුරුළු කූඩු වටුකුරුල්ලන් විශාල ප්‍රමාණයක් මේ වනාන්තරයේ ජීවත් වුණා. ඔය වගේ ලැව්ගින්නක් හටගෙන වේගෙන් මේ ගින්න පැතිරීගෙන එනකොට බොහෝ වටුකුරුල්ලෝ පියාඹ ගන්න පුළුවන් අත්තටු හයිය තියෙන බොහෝ දෙනෙක්
පියාඹලා අහසි කෑ ගහමින් විලාප දෙමින් බයෙන් තැති අරගෙන පියාඹලා ගියා. එදා බෝසතාණන් වහන්සේ පුංචි වටුකුරුල්ලෙක් වෙලා ඉපදිලා හිටිය. උන්වහන්සේට පියාඹ ගන්න තරම් අත්තටු ශක්තිමත් නෑ පුංචි වටුකුරුල්ලා. හැබැයි මේ ගින්න වේගයෙන් තමන් ඉන්න දිසාවට එනකොට ඒ අම්මයි තාත්තයි මේ පුංචි වටුකුරුල්ලා අතහැරලා බයේ තැති අරගෙන පියාඹලා ගියා. එදා මේ වටුකුරුළු කූඩුව තුළ මේ පුංචි වටුකුරුල්ලා තනි වුණා. හැබැයි තමන් ටිකෙන් ටික අර කූඩුවෙන් එළියට ඇවිල්ලා පහළ බලනකොට පේනවා තමන් ඉන්න මේ ගහ මේ පරිසරය බුරබුරා නැගෙන ගිනි දැල්වලින් වෙලාගෙන තමන්ගේ කූඩුව තව ටික වෙලාවකින් ගින්නෙන් පිච්චිලා යනවා. ඒ වෙලාවේ තමන්ට තමන්ගේ තියෙන සත්‍ය ස්වභාවය සිහිපත් වුණා. මේ වෙලාවේ මට පියාඹගන්න අත්තටු පණනෑ. මගේ අත්තටු ශක්තිමත් නෑ. මගේ දෙමව්පියෝ මේ කුරුල්ලෝ සියලු දෙනාම මාව අතහැරලා පියාඹලා ගියා. මම මේ වටකුරුළු කූඩුව තුල තනි වෙලා ඉන්නේ. එතකොට තමන්ගේ තියෙන සත්‍ය ස්වභාවය සිහි වෙලා ඒ වෙලාවේ පෙර සසර පුරුද්දට අතීතයේ බුදුරජාණන් වහන්සේලාගේ තියෙන ගුණයක් සිහි වුණා. අතීතයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා මේ ආකාරයේ සත්‍යවාදී ස්වභාවයෙන් යුක්තයි. ඒක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ තාත් තුළ මෙවැනි ගුණයන් තිබුණා නම් ඒ සත්‍යයක්. මේ වෙලාවේ මේ වටකුරුළු කූඩුවේ මං තනි වෙලායින් මගේ දෙමව්පිය මාව අතහැරලා ගියා. මට පියාඹ ගන්න අත්තටු ශක්තිමත් නෑ. මේක සත්‍යයක්. ඒ නිසා ගින්න ආපසු හැරෙන් කියලා තමන් අර ගින්න දිහා බලලා හිතුවා පමණයි. ඒ සත්‍යවාදී ස්වභාවයක් සමගම අර ගින්න ආපස්සට නිවීගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එදා පුංචි වටුකුරුල්ලෙක් හැටියට ඉපදිලා ඉන්නකොට කරපු ඒ සත්‍යක්‍රියාවේ බලවත්කම අදටත් ඒ භූමිය තුල පවතිනවා. මේ කල්පේ පවතින තාක්කල් මේ භූමියේ ඒ සත්‍යක්‍රියාවේ බලවත්කම පවතිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලැබුගින්නෙන් මේ ප්‍රදේශයේම ඇවිල්ුණත් එදා ඒ වටුකුරුළු කූඩුව පිහිටියේ මෙන්න මේ තැනයි කියලා. එතන තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමගින් නතර වෙලා බුදුරජාණන් වහන්සේ අර ගින්න දිසාව බලාමින් වැඩ සිටිය තැන. අන්න එතන අදටත් ගින්නකින් පිලිස්සිලා විනාශ වෙන්නේ නැහැ කියනවා. ඒ දිසාවට එන ගිනි දැල එතනින් නතර වෙලා ආපස්සට නිවීගෙන ගියා. බලන්නේ සත්‍යක්‍රියාවේ තියෙන බලවත්කම. එහෙමනම් පින්වතුනි, ඔබ හිතන්න පුංචි වටුකුරුල්ලෙක් හැටියට එදා ඒ තිරිසන් සතෙක් හැටියට ඉපදිලා හිටියත් පුංචි වටුකුරුල්ලට පුළුවන් වුණා නම් එවැනි බලගතු සත්‍යක්‍රියාවක් කරන්න. ඇයි මනුස්ස ජීවිතයක් ලබපු ඔබට මේ කියන දේ තේරෙන, තමන්ට සිහිනුවන තියෙන, වීරිය තියෙන මනුස්ස ජීවිතයක් ලබලා බුද්ධ කාලයක බුද්ධ ශාසනයක් පවතින යුගයක ඉපදිච්ච ඔබට ඇයි ඔබට බැරි සත්‍යක්‍රියාවක් කරන්න? ඇයි ඔබේ තියෙන ගුණධර්ම ගැන, ඔබ දියුණු කරන ගුණධර්ම ගැන සිහි කරලා ඇයි ඔබට සත්‍යක්‍රියා කරන්න බැරි? ඒ නිසා පින්වතුනි, වැදගත්ම දේ අපි තුල තියෙන ගුණධර්ම ගැන සිහි කරලා අපි විසින් කරන සත්‍යක්‍රියාවයි බලවත්ම සත්‍යක්‍රියාව බවට පත් වෙන්නේ. දැන් බලන්න, ඔබ අහලා ඇති පිරිවානා පොත් වහන්සේ තුල ওই වට්ටක පිරිත වගේමයි මත්ස්‍ය රාජ පිරිත කියලා තවත් පිරිතක් ගැන සඳහන් වෙනවා. ඒ මත්ස්‍ය රාජ පිරිත තුල සඳහන් වෙලා තියෙන්නේ බෝසතාණන් වහන්සේ එක්තරා ආත්මයක විලක මාළු රංචුවකට නායක වෙච්ච මත්ස්‍යයෙක් හැටියට ඉපදිලා ඉන්නකොට විශාල නියඟයක් දුර්භික්ෂයක් ඇති වෙලා තමන්ගේ මේ විලේ හිටපු අනිත් මත්ස්‍යයන් එකින් එක මැරීගෙන යනකොට සත්තු ඇවිල්ලා ගොදුරු කරගන්නකොට උන්වහන්සේ ඒ මත්ස්‍යයෙක් හැටියට ඉපදිලා හිටියත් ඒ සත්‍යක්‍රියාවක් කරා අහස දිහා බලලා වැසි වසීවා කියලා. ඒ සත්‍යක්‍රියාවෙන් වැසි ඇදහැළුණා කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න, මෙවැනි පිරිත් අදටත් අපේ පැරැන්නම් වැසි ඇති කිරීම පිණිස වැසි පිරිත, මේ මත්ස්‍ය රාජ පිරිත, වට්ටක පිරිත, මෙවැනි සත්‍යක්‍රියාවල ආශිර්වාදය ලබනවා. ඒ නිසා පින්වතුනි, හොඳට මතක තියාගන්න, අපේ ජීවිතවල අපට සත්‍යක්‍රියාවක් කරලා පිහිට රැකවරණය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ යුගයේ තුල අපිට බොහෝ දෙනෙක්ගෙන් අහන්න ලැබෙන දේ තමයි, හාමුදුරුවනේ අපි මේ විදිහේ ජීවිත ගත කරනවා. නමුත් අපට කරදර, නමුත් අපිට හරියට ප්‍රශ්න, අපිට මේ වගේ අසාධාරණකම් සිද්ධ වෙනවා. අපිට මේ වගේ නොයෙක් විදිහේ නින්දා, අපහාස, බොරු, චෝදනා, නොයෙක් විදිහේ කෙනෙහිලිකම් සිද්ධ වෙනවා. ඇයි අපි මේ සිල්වත් වෙලා, අපි මේ විදිහේ ගුණධර්ම පුරාගෙන ඉඳලා ඇයි අපිට මෙහෙම වෙන්නේ? අපිට මේකට මොකුත් කරන්න බැරිද? බොහෝ දෙනෙක් අපෙන් අහන දෙයක්. ඔන්න ඔබට කරන්න දෙයක්.
ඔබට කරන්න පුළුවන් ඔබ අවංකන ඔබ ඔය කියන දේ ඇත්තන ඔබ සත්‍යවාදීන ඔබ සාධහරණ කෙනෙක් නම් ඔබට ඇත්තටම අසාධහරණයක් සිදු වෙලා නං ඔබට පුළුවන් සත්‍යයක් ක්‍රියාවක් කරන්න. ඔබ තුළ තියෙන ගුණධර්මවල සත්‍යවාදී ස්වභාවය ගැන සිහි කරලා ඔබට පුළුවන් සත්‍යයක් ක්‍රියා කරන්න. දැම් බලන්න ඔබ අහලා ඇති මේ ලංකාදීපේ අතීතය රජකං කරා සිරිසංග බෝ කියලා රජ කෙනෙක්. සිරිසංග බෝ රජතුමාගේ කාලේ මේ ලංකාවේ විශාල නියගයක් දුර්භීක්ෂයක් ඇතිවේගෙන ගියා. එදා මේ රටේ විශාල පිරිසක් මේ නියගේ දුර්භීක්ෂය නිසා පීඩාවට පත් වුණා. මේ රජතුමා බොහෝම සීලාදී ගුණධර්මවලින් යුතු මේ පාරමී ධර්ම පුරණ බෝධිසත්ව රජ කෙනෙක් හැටියට බොහෝම ගුණ සම්පන්න රජ කෙනෙක්. සිරිසංග බෝ රජතුමා තමන්ගේ රටවැසියන් වෙනුවෙන් සත්‍යයක් ක්‍රියාවක් කරන්න රුවන්වැලි මහා සෑය අසලට ගිහිල්ලා. රුවන්වැලි මහා සෑයට වන්දනා කරලා මේ මළුව වටේ බුදුගුණ කියමින් වන්දනා කරලා සලපතල මළුවේ වාඩි වෙලා සත්‍යයක් ක්‍රියාවක් කරා. මම මේ විදිේ ගුණධර්මතීර රජ කෙනෙක්. මම ධාර්මිෂ්ටව මේ විදිහට මගේ රටවැසියන්ට රජකං කරන්නේ. මම මිනිසුන් තලා පෙලා රජකං කරන කෙනෙක් නෙමේ මේක සත්‍යයක්. මා තුළ මේ විදිිය ගුණධර්මයන් තියෙනවා මේක සත්‍යයක්. නමුත් මගේ රටවැසියන් මේ නියගෙන් පීඩාවට පත්වෙලා. මගේ රටවැසියන්ට කරදර බහදා ඇති වෙලා. මේ සත්‍යානු භාවෙන් මා තුළ තියෙන සත්‍යානු භාවෙන් මේ රුවන්වැලි මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ ද්‍රෝණයක් තරුවඥ දහතුන් වහන්සේලා වැඩ සිටිනවයික සත්‍යයක්. ඒ සත්‍යානු භාවෙන් වැසි වසීවා නියගේ දුරුවේවා මගේ රටවැසියන්ට යහපතක් වේවා මේ රටවැසියන් සුවපත්තේවා කියලා සත්‍යයක් ක්‍රියාවක් කරගමින් අර මළුවේ සලපතල මළුවේ වාඩි වුණා. වැසි වහිනකං මම නැකිටින්නේ නෑ මේ සත්‍යයක් ක්‍රියාවෙන්ම මෙතන මං වැඩ සිටිනවා කියලා මේ සිරිසංගබෝ රජතුමා රුවන්වැලි මහා සෑයේ සලපතල මළුවේ වාඩි වුණා. ටික වෙලාවයි අහස කළු කරා මහා ධාරානි පාස්ත වර්ෂාවක් ඇදහැලිමින් අර නියගේ දුරු වෙලා ගියා. රජතුමා මළුවේ පාවෙන මට්ටමට විශාල වැස්සක් ඇදහැලිලා නියගේ දුරුණා කියලා ඉතිහාසි සඳහන් වෙනවා. එතකොට අපිට මෙවැනි දේශනා මෙවැනි සිදුවීම් වලින් මෙවැනි ඉතිහාස ප්‍රවෘත්තිවලින් අපිට දකින්න ලැබෙන්නේ මේ සත්‍යක්‍රියාව කියන දේ කොයි තරම් බලවද්‍යයක්ද. නියගේ දුරු කරලා වැසි වස්සවන්න පුළුවන්. මේ මහපොලෝ කම්පාවෙන සත්‍යක්‍රියාවන් ගැන ධර්මය සඳහන් වෙනවා. ඔබ අහල ඇති ඔබ කියවල බලන්න. එදා වෙස්සන්තර රජතුමා හැටියට රජකම් කරද්දි. තමන් තුළ තියෙන ත්‍යාග සම්පත්තිය ගැන හිතලා ඒ රජකංකරපු ආත්මේ හත් වතාවක් මහපොලෝ කම්පාවට පත් වනා වෙස්සන්ත රජතුමාගේ ඒ දානමය ඒ පුුණ්‍යයක් ක්‍රියාවන් ජීවිත පරිත්‍යාගයෙන් කරනේ කැපකිරීම් සිහි කරනකොට හත් වතාවක් මහපොලෝ කම්පා වුණා. ඒ නිසා මෙවැනි තමන්ගේ සත්‍යවාදී ස්වභාවය සිහි වෙනකොට මේ බාහිර පට ව්‍යාපෝ තේජෝ වායෝකින සතර මහා ධාතු පවා කම්පා වෙනවා. ඒකට හේතුව මේ සතර මහා ධාතුන්ට බලපෑම් කරන්න පුළුවන් දේවතාවරු ගැන ධර්මයේ තියෙනවා. ඔබ බලන්න සංයුත්ත නිකායේ තියෙන වලාහක සංයුක්තේ වැසි ඇති කරන්න පුළුවන් වැස්ස නවත්තන්න පුළුවන් 이르දි බල සම්පන්න දේවතාවරු ඉන්නවා. වලාහක සංයුක්තයේ තියෙනවා වැස්ස වලාහක දේවතාවරු. යම් කිසි කෙනෙක් එවැනි නියගයක් දුර්භික්ෂයක් අවස්ථාවක මෙවැනි සත්‍යක්‍රියාවක් කරනකොට වැස්ස වලාහක දෙවියන් ඉදිරිපත් වෙනවා පිහිටවෙන්. මේ සත්‍යවාදී ස්වභාවයත් එක්ක දෙවියන් ඉදිරිපත් වෙලා ඔහුට උපකාර කරනවා. එතකොට එදා සිරිසංගබෝ රජතුමාට තමන්ගේ රටවැසියන්ව ඒ නියගෙන් දුර්භීක්ෂයේ මුදවගන්න පුළුවන්කම ලැබුණා ඒ තමන් තුළ තියෙන ඒ සත්‍යවාදී ගුණේ නිසා. ඒ වගේමයි වාත වලාහක දෙවිවරු උන්න වලාහක දෙවිවරු සීත වලාහක දෙවිවරු අබ්බ වලාහක දෙවිවරු ආදී වසයෙන් සුළඟට සීතලට උෂ්ණත්වයට වලාකුළුවලට බලපෑම් කරන්න පුළුවන් 이르දි බල සම්පන්න දේවතාවරු ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එනිසා පින්වතුනි තමන්ට පුළුවන්කම තියෙනවා බලන්න බුදුරජාණන් වහන්සේ අවස්ථාවක වදාළ භික්ෂූන් වහන්සේලාට පෙන්නනවා මහණෙනි. අර ඈතින් පේන හිමාල කන්ද හිත දියුණු කරපු කෙනෙකුට චිත්ත බලයෙන් මේ හිමාල කන්ද දෙකට පලන්න පුළුවන් කියන. ඒ තරම් මේ හිත දියුණු කරලා ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙකුට මනාකොට දමනය කිරීම තුළින් ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක් මේ හිත තරන් දෙයක් බුදු ඇසින්වත් දකින්න නෑ කියනවා. හිත දමනය කරලා දැම්බලන්න හිත දියුණු කරලා නෙමෙයිද අහසින් යන්නේ.
හිත දියුණු කරලා නෙමෙයිද පොළොවේ කිමිදිලා තව තැනකින් මතුවෙන තරම් 이르දි ප්‍රාතිහාර දක්වන්න. ජලයේ මත ඇවිදගෙන යනවා. නොයෙක් විදිහේ ප්‍රාතිහාර පානවා. අහසේ සක්මන් කරනවා. යමා මහ පෙළහර පෑවෙත් හිත දියුණු කිරීම තුලයි. ඒ නිසා කෙනෙක්ගේ තියෙන මේ චිත්ත බලය කියන එක මහා බල සම්පන්න දෙයක්. හිත දියුණු කරලා හිත දමනය කරගත්ත කෙනෙකුට. නමුත් පින්වතුනි පෙර අකුසල් පෙර තමන් කරපු වැරදි පෙර සංසාරේ තමන් අතින් සිද්ධ වෙච්ච නොයෙක් නොපනත්කම් මත ඇතිවන කර්ම විපාකත් එක්ක කෙනෙකුට තමන් කොයිතරම් සිල්වත් වුණත් කොයිතරම් ගුණවත් වුණත් කොයිතරම් සත්‍යවාදීව හිටියත් තම සමහර වෙලාවට ජීවිතේ කරදර බාධා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි එවැනි ප්‍රශ්න වලින් අපිට ජය ගන්න තියෙන්නේ සත්‍යක්‍රියාවෙන්මයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේට කොයිතරම් ප්‍රශ්න ඇති වුණාද? එදා සුන්දරී පරිබ්‍රාජිකාව මරලා ඒ මලකුණ ගෙනල්ලා ජේතවනාරාමේ හංගලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මේ මරණය ගැන චෝදනාව එල්ල කරා. සාමාන්‍ය මිනිමැරුම් චෝදනාවක් නෙමෙයි. කාන්තාවක්ව මරලා ජේතවනාරාමේ හංගලා. කවුද මේකට වග කියන්න ඕනෑ? මේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් මේ විදියට තමයි අන්‍ය තීර්ථකයෝ මිනිස්සුන්ව පෙළඹෙව්වේ. සුන්දරී පරිබ්‍රාජිකාවගේ මේ මෘත දේහේ මේ මැරිච්ච මලකුණ අරගෙන ඇඳක තියාගෙන ජේතවනාරාමේ ඉදිරියේ මිනිස්සු කුපිත කරලා ජේතවනාරාමේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට බැනවදමින් අර මලකුණ උස්සගෙන පෙළපාලි ගියා කියලා සඳහන් වෙනවා. එවැනි නොයෙක් අභූත චෝදනා ඉදිරියේ පසුවදා භික්ෂූන් වහන්සේලා මේ නගරයට පිණ්ඩපාත යනකොට මිනිස්සු මගදිගට රැකලා ඉඳගෙන භික්ෂූන් වහන්සේලාට බනින්න නින්දා අපහාස කරන්න පටන් ගත්තා. එනවද පාත්තර උස්සගෙන හිතුවද අපි දාන දෙයි කියලා. මේ අයගේ හැටි අපි දන්නේ නැද්ද මේ විදිහේ පව්කාරයෝ නේද කියලා අර භික්ෂු සංඝයාට අර අභූත චෝදනා විශ්වාස කරපු බොහෝ පිරිස් බැනවැදුණා. ආනන්ද හාමුදුරුවෝ එදා බුදුරජාණන් වහන්සේ අසලට ඇවිත්ලා පිණ්ඩපාත ගිය ආනන්ද හාමුදුරුවෝ ඉක්මනට ආපහු ආවා. ඇවිදින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි ඉක්මනට මේ නගරේ අතහැරලා යමු කීවා. මේ මිනිස්සු හරියට නින්දා අපහාස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අපි තව තැනකට ගියාම එතනත් එහෙම දෙයක් වුණොත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එතනත් අපිට එවැනි නින්දාවක් අපහාසයක් අභූත චෝදනාවක් එල්ල වුණොත් අපි එතනින් වෙන තැනකට යමු කීවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද එතකොට ඒ ගිය තැනත් එහෙම වුණොත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දඹදිව කියන්නේ බොහොම විශාල රාජ්‍යයක් කීවා. අපේ ජීවිත කාලෙම වුණත් ඇවිද ඇවිද ගෙවා දාන්න පුළුවන්. ඒ නිසා එතනත් කරදරයක් වුණොත් අපි එතනින් තව තැනකට යමු. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඕක නෙමෙයි කීවා ශ්‍රමණයන්ගේ මේ බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිපක්තිය. අටලෝ දහමට මූණ දෙන්න කීවා. ලාභාලාභ නින්දා ප්‍රශංසා සැප දුක යස ආයස මේ අෂ්ටලෝක ධර්මයට මූණ දෙන්න කීවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ බොහෝම වැදගත් දෙයක් එදා දේශනා කරා ආනන්දය යම් තැනකදී යම් ප්‍රශ්නයක් ඇති වුණා නම් එතනම ඉඳිමින් තමන්ගේ නිවැරදි භාවය ඔප්පු කරලා මිසක් එතනින් යන්න එපා කීවා. දැන් බලන්න එදා එවැනි ප්‍රශ්නයක් ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග ඒ නගරේ අතහැරලා ගියා නම් එහෙමනම් ඒ මිනිස්සු අන්නේ තීර්ථකයෝ කියනවා ඔන්න ඇත්ත එළි වෙනකොට පැනලා ගියා. බලන්න අද වෙනදී අද සමහර වෙලාවට බොරු චෝදනා වෙන්න පුළුවන් අද්භූත සිදුවීම් වෙන්න පුළුවන් නොයෙක් කටකතා වෙන්න පුළුවන් කෙනෙකුට දරාගන්න බැරි වෙනකොට සමහරු ගම රට අතහැරලා ගෙවල් විකුණලා පැනලා යනවා. සමහරු රටෙනුත් පැනලා යනවා. සමහර වෙලාවට නින්දා අපහාස වලට මූණ දෙන්න බැරුව සියදිවි හානි කරගන්නවා. එක්ක වසබොනවා කෝච්චි වලට පයින්නවා. බලන්න මේ ජීවිත හානි කරගන්න බොහෝ පිරිසකගේ විමසගෙන ගියොත් මොකද්ද හේතුව? අටලෝ දහමට මූණ දෙන්න බැරිවීම. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය යම් තැනකදී යම් ප්‍රශ්නයක් ඇති වුණා නම් යම් අභූත චෝදනාවක් එල්ල කරලා නින්දා අපහාස කරා නම් එතනම ඉඳිමින් තමන්ගේ සත්‍යවාදී ස්වභාවය ඔප්පු කරලා පෙන්වන්න කියනවා. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ ආකාරයේ අවවාද අනුශාසනා ලබා දුන්නා. දෙවනි දවසෙත් පිණ්ඩපාත ගියා කවෝ කාගෙන්වත් දානි ටිකක් නෑ බැනුම් විතරයි. බැනුම් අහගෙන ආවා ආපහු. තුන්වෙනි දවසෙත් පිණ්ඩපාත ගියා. එදත් මිනිස්සු බැනවැදුණා. බුදුරජාණන් වහන්සේ ඊළඟ දවසේ භික්ෂූන් වහන්සේලා රැස් කරලා ගාථාවක් ඉගැන්වුවා. මෙන්න මේ ගාථාව ඔබට ඊටාම වැදගත්. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ගාථාවක් ඉගැන්වුවා. යම් කිසි කෙනෙක් බොරුවට නින්දා අපහාස කරොත්
අභූතයෙන් චෝදනාවක් එල්ල කරොත් බොරු චෝදනාවක් පිට බැනවැතුනොත් මෙන්න මේ ගාථාවෙන් ප්‍රතිඋත්තරයක් දෙන්න කිවා. නිකම්ම බැනුම් අහගෙන ඉන්න එපා මේ ගාථාවෙන් ඔහුට උත්තරයක් දීලා ඉන්න. අන්න බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ගාථාවක් ඉගැන්වුවා. අභූතවාදී නිරයං උපේති යෝචාපි කත්වා නකරෝමීති චාහ උබෝපිතේ පෙච්ච සමා භවන්ති නිහීන කම්මා මනුජා පවත්ත. මෙන්න මේ ගාථාව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියලා දුන්න ඉගැන්වු. මේ ගාථාවේ තේරුම තමයි අභූතවාදී නිරයං උපේති. යම් කිසි කෙනෙක් අභූතයෙන් බොරුවට යම් චෝදනාවක් එල්ල කරොත් සිල්වතුන්ට ගුණවතුන්ට ඒ කෙනා ඒ අභූත චෝදනාව එල්ල කිරීමේ අකුසල විපාකයෙන් නිරයං උපේත්. ඔහු ඒ කාන්තයෙන් නිරේ උපත කරා යනවා. යෝචාපි කත්තා නකරෝමීති චාහ යම් කිසි කෙනෙක් වැරදි වැඩ කරනවා අකුසල් කරනවා. හැබැයි මම කරේ නෑ මම ඒව කරලා නෑ කියලා බොරුවට දිවුරනවා වැරදි කර කර. එවැනි කෙනත් ඒ අකුසලේ බලවත් වෙලා නිරේ උපදිනවා කියනවා. උබෝපිතේ පෙච්ච සමා භවන්ති ඒ දෙන්නම සමාන වූ අකුසල කර්මයන් නිසා නිරේදී එක තැනම තමයි කියන උපදින්. නිහීන කම්මා මනුජා පවත්ත ඒ කරපු පහත් නිහීන කර්මවලින් ඒ මනුස්ස ජීවිතයෙන් පහලට වැටිලා නිරේ තුළ බොහෝ කාලයක් දුක්විනින්න සිදුවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. උන්වහන්සේ වදාළ භික්ෂූන් වහන්සේලාට තමන්ට බනින නින්දා පහස කරන අයට මේ ගාථාවෙන් ප්‍රතිඋත්තර දෙන්න. එදා බුදුරජාණන් වහන්සේ වදාලා මේ නින්දාව අපහසේ සිදුවෙලා දවස් 7ක් ඇතුළත මේක ඇත්ත එහෙළි දරව් වෙනවා. ඒ නිසා බනින අයට මේ ගාථාවෙන් ප්‍රතිඋත්තර දෙන්න කිව්වා. බලන්න හරියටම දවස් 7 යනකොට මේ චෝදනාවේ ඇත්ත නැත්ත හෙළි දරවුණා. එදා කොසල් රජතුමා හොයාගත්ත තමන්ගේ රාජපුරුෂයන් යොදෝලා මේ ක්‍රියාව මේ සුන්දරියව මරලා මේ ජේතවනාරාමයට මලකුණ ගිහින් විසි කරලා මේ කටයුත්ත සැලසුම් කරේ කවුද කියලා අන්‍ය තීර්ථකයෝ විශාල පිරිසක් හොයාගෙන මේ කරුණු හෙළි දරව් කරගෙන ඒ සියලු දෙනාට දනුවන් ලබා දුන්න. ඒ නිසා අපිට පේනවා බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතවලටත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පවා නොයෙක් නින්දා අපහස කරදර බාධා ඇතිවෙච්ච සිදුවීම් ධර්ම ග්‍රන්ථවල තියෙනවා. බලන්න අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේට එදා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මේ අභූත චෝදනාවක් එල්ල කරලා සුන්දරී පරිබ්‍රාජිකාව මරලා නින්දා අපහස කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සත්‍යක්‍රියාව ගාථාවකින් තමයි භික්ෂුන් වහන්සේලාට ප්‍රතිඋත්තර දෙන්න කියලා ගාථාවක් ඉගැන්වේ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ අවිහිංසාවාදී සත්‍යක්‍රියාවෙන් ජයගන්නා වූ ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. ඒ නිසා ඔබේ ජීවිතයට නොයෙක් ප්‍රශ්න ගැටලු පීඩාවන් නින්දා අපහස නොයෙක් දහස් ගණන් ගැටලු ප්‍රශ්න තියෙන්න පුළුවන්. අද අපි ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් කොහොමද ඉතින් කියලා ඒ හැම කෙනෙක්ම කියන්නේ අනේ අපිට මේ වගේ කරදර. අපි මේ හිටියට හිනා වෙලා හිටියට අපි ඇතුළෙන් බොහෝම ප්‍රශ්නවලින් පීඩා විඳිනවා. අපි මැරි ජීවත් වෙනවා. අපි හදවතින් අඬනවා. ඔය වගේ බොහෝ දෙනෙකුගේ ජීවිතවල ප්‍රශ්න ගැටලු පීඩාවල් මේවා තියෙනවා. කෙනෙක් ඉපදුනා නම් ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියලු දුක ඉපදීමත් එක්ක ලැබෙන ධර්මතාවය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඕකයි. උන්වහන්සේ ඉපදීම සැපයි කියලා දේශනා කරේ නෑ. ඉපදීම දුකක්, ජාතිපි දුක්ඛ. ඒ ඉපදීමක් ලැබුණා නම්, ඒ දුකට වැටුණා නම් ඉපදීමත් සමග ලැබෙනවා හේතුවට අනුව ඵලයක්. ඒ ඵලය තමයි ජරාවටපත් වෙනවා. ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම්, නොයෙක් කරදර, කම්කටොළු, පීඩා, ලෙඩ රෝග මේ දහසකුත් ප්‍රශ්න ගැටලු පීඩාවල් මැද්දේ තමයි මේ ජීවිතේ ගෙවා ගන්න තියෙන්නේ. ඒ ගෙවන ජීවිතය තුළ කවදා කොතන කොයි මොහොතේ ඒ ජීවිතය අවසන් කරලා කොහේ උපත කරා යයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි අපිට ප්‍රශ්න ගැටලු වෙනකොට අපි විසඳුම හැටියට කරන්න හදන දේවල් වලින් තවත් අකුසල් රැස් වෙනවා නම්, තවත් අපි අනතුරේ වැටෙනවා නම් එවැනි අකුසල් නොකළ යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් යමක් කරලා පසුතැවෙන්න වෙනවා නම් ඒ දේ කරන්න එපා කියනවා. ඒ නිසා තව තවත් අකුසල් රැස් කරගන්නේ නැතුව ඔබට පුළුවන් ඔබේ ගුණධර්ම ගැන සිහි කරලා සත්‍යක්‍රියා කරන්න. ඒ නිසා පින්වතුනි ඔබ සත්‍යක්‍රියාවක් කරන්න නම් ඔබ අවංකව තුනුරුවන් කෙරෙහි පැහැදිච්ච තුනුරුවන් ගුණ සිහි කරන සද්ධාවන්ත කෙනෙක් වෙන්නට ඕන.
ඔබ අවංකව ඔබේ හෘද සාක්ෂියට එකඟ සීලවන්ත කෙනෙක් වෙන්නට ඕන. ඔබ හොඳට ධර්මයේ දියුණු කරන වීරියවන්ත අකුසල් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න කෙනෙක් වෙන්න. ඔබ තුළ තියෙන මේ ගුණ ධර්මවල සත්‍යවාදී ස්වභාවය සිහි කරලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්න මේ විදිහේ ගුණ ධර්ම පුරන කෙනෙක් මේක සත්‍යයක්. ඒ නිසා මේ සත්‍යානුභාවයෙන් මට මේ තියෙන කරදර බාධා හිරිහැර දුරු වෙලා මට යහපතක් වේවා. මම නිදුක් වේවා, මම නිරෝගී වේවා, මම සුවපත් වේවා. ඒ විදිහට ඔබ නිතර නිතර සත්‍ය ක්‍රියා කරන්න. අන්න එතකොට ඔබට කරදර බාධා හිරිහැර පීඩාවලින් නිදහස් වෙච්ච මානසික සැනසීමක් සැහැල්ලුවකින් යුතු අටලෝ දහම ඉදිරියේ කම්පා නොවෙන අකම්පිත හිතක් ඇති කෙනෙක් බවට පත්වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ හැම දෙනාටම ධර්මානුකූලව ඔබේ ජීවිත ගත කරමින් ධර්මයෙන්ම පිහිට රැකවරණයේ සලසාගන්න ඔබ හැම දෙනාටම මේ ධර්ම කරුණු ටික ඔබට උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා.